මේ 2021 තියරි පන්තියේ ළමයින්ගේ රිවිෂන් එක. අපි දැන් තියරි ළමයින්ගේ රිවිෂන් එකේ දෝලන තරංග පාඩම තමයි යන්නේ මේ දවස්වල. අපි ගිය සතියේ ප්‍රගමන තරංග, ස්ථාවර තරංග සාකච්ඡා කළා. ඇදි තන්තුවක බිහිවන ස්ථාවර තරංගවල ආකාර ටිකක් සාකච්ඡා කරා. ඒ වගේම ඇදි තන්තුවක බිහිවන ස්ථාවර තරංගයේ සංඛ්‍යාතයට සාධාරණ සමීකරණයකුත් ගත්තා. හරිනේ? රයිට්. අපි අද එතනින් පටන් ගමු. පිටුව 42 අච්චුපතේ 42 වෙනි පිටුව පෙරලා ගන්න. මාතෘකාව ධ්වනිමානය. ධ්වනිමානය. හරිනේ? එයාට නෝට් එක ලියන්න. ඇදි තන්තුවක බිහිවන ස්ථාවර තරංගයේ සංඛ්‍යාතය සඳහා ඇදි තන්තුවක බිහිවන ස්ථාවර තරංගයේ සංඛ්‍යාතය සඳහා බලපාන සාධක පරීක්ෂණාත්මකව අනාවරණය කර ගැනීමට ධ්වනිමානය භාවිතා කරයි. ධ්වනිමානය භාවිතා කරයි. එසේම ධ්වනිමානය භාවිතයෙන් ඇදි තන්තුවක් තුළින් තීර්යක් තරංගයේ ප්‍රවේගය සෙවීම නැත්නම් ඇදි තන්තුවක් තුළින් තීර්යක් තරංගවල ප්‍රවේගය සෙවීම සංඛ්‍යාතය නොදන්නා සරසුලක සංඛ්‍යාතය සෙවීම මෙන්ම ජලයේ ගිලෙන ද්‍රව්‍යයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම ආදී පරීක්ෂණද සිදු කළ හැක. හරිද? රයිට්. හොඳට අහගෙන ඉන්න. සාමාන්‍යයෙන් අපි ධ්වනිමානය භාවිතා කරන්නේ මෙන්න මේ වගේ ඇදි තන්තුවක බිහිවන ස්ථාවර තරංගයේ සංඛ්‍යාතයට බලපාන සාධක. ආතතිය කොහොමද බලපාන්නේ? රේඛීය ඝනත්වය කොහොමද බලපාන්නේ? කම්පන දිග කොහොමද බලපාන්නේ? අන්න ඒ වගේ දේවල් පරීක්ෂණාත්මකව අධ්‍යයනය කරන්න තමයි ධ්වනිමානය භාවිතා කරන්නේ. ධ්වනිමානය ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැකලා ඇති. ඉස්කෝලේ අපි පරීක්ෂණ වලට භාවිතා කරනවා. ඔය වගේ ලී පෙට්ටියක්, සමහරට ධ්වනි පෙට්ටිය ඔය වගේ සිදුරු තියෙනවා. කූඤ්ඤ දෙකක් තියෙනවා ඔය විදියට. කූඤ්ඤ දෙක මතින් තමයි කම්බිය යන්නේ. කම්බිය හොඳට ඇදලා තියෙන්නේ. එක් කෙලවරක් කප්පියක් මතින් යවන්නේ. මේ පැත්තෙන් අපි ටිකක් ලොකු බරක් එල්ලනවා. ඒ බාරය මගින් තන්තුව ආතතියකට ලක් වෙනවා. හරිනේ? බාරය මගින් තමයි තන්තුව ආතතියකට ලක් වෙන්නේ. අර කම්පන දිග විදියට සලකන්නේ කූඤ්ඤ දෙක අතර පරතරය. කම්පණය වෙන කොටස කූඤ්ඤ දෙක අතර පරතරය. මෙතනින් බර දාලා තමයි ආතතියකට ලක් කරන්නේ මේ ධ්වනිමාන පෙට්ටිය ධ්වනි පෙට්ටිය කියලාත් අපි කියනවා. ලී පෙට්ටියක්, කූඤ්ඤ දෙකක්, ඇදි තන්තුවක් කප්පිය මතින් යන්නේ මේ කෙළවරෙන් බරක් එල්ලනවා ආතතියකට ලක් කිරීමට. රූපයක් දීලා තිනවා. පොතේ දිනන රූපයක්, ත්‍රිමාන රූපයක් වගේ එකක්. මේ පැත්තෙන් බැලුවොත් අපට පේන විදිය. පැති පෙනුම තමයි මේ පොතේ දීලා තියෙන්නේ ත්‍රිමාන පෙනුම. හරිද? රයිට්. එතකොට
ඒ වගේම මේ ධ්වනිමානය භාවිතා කළ අපට පුළුවන් ඇදි තන්තුවක් තුළින් තීරයක් තරංග ගමන් කරන ප්‍රවේගය සොයන්න. ඇදි තන්තුවක් ඇතුළෙන් තීරයක් තරංග ගමන් කරන ප්‍රවේගය හොයන්න පුළුවන්. සරසුලක සංඛ්‍යාතය හොයන්න පුළුවන්. සරසුලක සංඛ්‍යාතය ජලයේ ගිලෙන ද්‍රව්‍යයක්. ජලයේ ගිලෙන ද්‍රව්‍යයක් අපි තුමු යකඩ කුට්ටියක් නැත්නම් ගල් කුට්ටියක් වගේ ජලයේ ගිලෙන ද්‍රව්‍යයක් මෙතනින් එල්ලලා ඒක ජලයේ ගිල්වලා මේකේ සාපේක්ෂ ඝනත්වය හොයන්නත් පුළුවන්. සාපේක්ෂ ඝනත්වය. ඔන්න ඔය වගේ දේවල් අපිට ධ්වනිමානයේ භාවිතයෙන් කරන්න පුළුවන්. හරිනේ? සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ සංඛ්‍යාතයට බලපාන සාධක පිළිබඳ පරීක්ෂණ කරන්න. සරසුලක සංඛ්‍යාතය හොයන්න පුළුවන්. ජලයේ ගිලෙන ද්‍රව්‍යයක සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. තීරයක් තරංගයේ ප්‍රවේගය හොයන්න පුළුවන්. හරි? ඔය ටික තමයි මූලික වශයෙන් කරන්න පුළුවන් දේවල්. ඊළඟට මේ පරීක්ෂණ කරන්න කලින් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන කොහොමද ධ්වනිමාන කම්බියක් සරසුලක් සමග අනුනාද කරන්න කියලා. දැන් අනුනාද කිරීම කියන එක අපි කලින් කරා. අනුනාද කිරීමේදී වෙන්නේ යම්කිසි වස්තුවක කෘත කම්පන සංඛ්‍යාතය ස්වභාවික සංඛ්‍යාතයට සමාන වීම. එතකොට අපි දැන් කතා කරන්න හදන්නේ ධ්වනිමාන කම්බියක් කොහොමද සරසුලක් සමග අනුනාද කරන්න කියලා. ඒ කොටස ඉගෙන ගත්තට පස්සේ අපට පුළුවන් පරීක්ෂණ වලට යන්න. හරිනේ? පරීක්ෂණ වලට යන්න. ඊළඟ මාතෘකාව ධ්වනිමාන කම්බියක් දී ඇති සරසුලක් සමග අනුනාද කිරීම. හරිනේ? ධ්වනිමාන කම්බියක් දී ඇති සරසුලක් සමග අනුනාද කිරීම. එතන පොඩි රූප සටහනක් අඳින්න ඕන. ඒක ඇඳලා නෝට් එක ලියාගෙන ඉස්සරහට යන්න. නෝට් එක ලියන අතරේ මම පැහැදිලි කරන්නම්. හරිනේ? ලියන අතරේ පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳට අහගෙන ඉන්න. මෙන්න ධ්වනිමාන පෙට්ටිය. කූඤ්ඤ දෙක අතර තන්තු කොටස භාරය කූඤ්ඤ දෙක අපි ගමු xy කූඤ්ඤ දෙක xy පල්ලෙහෙන් ඉවත් කමක් නැහැ x y කූඤ්ඤ දෙක සරසුල අපි දුමු සරසුලේ සංඛ්‍යාතය f. හරිනේ? සරසුලේ සංඛ්‍යාතය f. අපි දැන් මේ සංඛ්‍යාතයේ f වන සරසුල සමග ධ්වනිමාන කම්බිය අනුනාද කරන්න තමයි හදන්නේ. මේකට ක්‍රම කීපයක් තියෙනවා. මම මේකේ එක ක්‍රමයක් තමයි දැන් සාකච්ඡා කරන්නේ. හරිද? මාතෘකාවට යටින් වම් පැත්තේ අර ධ්වනිමානේ රූප සටහන එනෝනේ ඔහම ත්‍රිමාන රූපේ. ධ්වනිමානේ ඕගොල්ලන්ට පොතේ දීලා තියෙනවා ධ්වනිමානට අදාළ ත්‍රිමාන රූපයක්. පේනවද ඔහම? ධ්වනිමානයට අදාළ ත්‍රිමාන රූපයක් පොතේ දීලා තියෙනවනේ. ඒ ත්‍රිමාන රූපෙට වම් පැත්තෙන් මාතෘකාවට යටින් මේ රූපය ඇඳගන්න. ත්‍රිමාන රූපයට වම් පැත්තෙන් මාතෘකාවට යටින් මේ රූපය ඇඳගන්න. හරිද? පැහැදිලිද කියන්නේ? මේ රූප සටහන ඇඳගන්න. ඊට පස්සේ අපි යටින් නෝට් එක ලියමු. හරි? රූපය ඇඳනනම් මෙහෙම ලියන්න. සංඛ්‍යාතයේ සිම්පල් f වන සරසුල සමග සංඛ්‍යාතයේ සිම්පල් f වන සරසුල සමග ධ්වනිමාන කම්බිය අනුනාද කරමු. ධ්වනිමාන කම්බිය අනුනාද කරමු. හරිද? සංඛ්‍යාතයේ සිම්පල් f වන සරසුල සමග
ධ්වනිමාන කම්බිය අනුනාද කරනු. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. අපි පියවර ටික ලියමු. ලියන අතරේ මම පැහැදිලි කරන්න. හරිනේ? පහත පියවර අනුගමනය කරන්න. අංක 1 xy කූඤ්ඤ 2 හැකිතාක් ලං කර xy කූඤ්ඤ 2 හැකිතාක් ලං කර කම්බියේ කම්පන දිග අවම කරන්න. කම්බියේ කම්පන දිග අවම කරන්න. හරිද? මුලින්ම කරන්න ඕනේ එක කූඤ්ඤ දෙක ලං කරලා කම්පන දිග අඩු කරන්න ඕන. හරි? දෙවෙනි පියවර කම්බිය මත ඉතා කුඩා කඩදාසි ආරෝහක කම්බිය මත ඉතා කුඩා කඩදාසි ආරෝහක විසුරුවා තබන්න. කම්බිය මත ඉතා කුඩා කඩදාසි ආරෝහක විසුරුවා තබන්න. රයිට්. හොඳට අහගෙන ඉන්න. මුලින්ම අපි xy ලං කරලා කම්පන දිග අඩු කරනවා. ඔය වගේ. හරිද? කම්පන දිග අඩු කරා. ඊළඟට අපි කරන්නේ චූටි කඩදාසි කෑලි. ඊටමත් කුඩා කඩදාසි කෑලි අරගෙන V අකුර හැඩයට වගේ ඔහම නවලා කඩදාසි කෑලි පීල්ල වගේ නවලා කම්බිය උඩ තියෙනවා. ඔන්න ඔහම. කම්බිය උඩ චූටි කඩදාසි කෑලි විසුරවල තියෙනවා. ළඟ නෙමෙයි. ටිකක් සමාන පරතරයකින් වගේ විසුරවල තියන්න ඕන. ඊටමත් කුඩා සැහැල්ලු කඩදාසි කෑලි තමයි තියෙන්නේ. මේවට අපි කියන්නේ කඩදාසි ආරෝහක. ආරෝහක කියන්නේ කම්බිය උඩ ඉන්න නිසා ආරෝහක. හරිනේ? පොඩි කඩදාසි කෑලි කම්බිය උඩින් තියනවා. රයිට්. ඊළඟට අංක 3 සරසුල කම්පනය කර එහි මිට ධ්වනිමාන පෙට්ටිය මත කූඤ්ඤ 2 අතරින් තබන්න. හරිද? සරසුල කම්පනය කර එහි මිට ධ්වනිමාන පෙට්ටිය මත කූඤ්ඤ 2 අතරින් තබන්න. කූඤ්ඤ 2 අතරින් සරසුලේ මිට තියන්න ඕන. මිට. හරිද? කූඤ්ඤ 2 අතරින් සරසුලේ මිට තියන්න ඕන. කම්පනය කරලා. ඔන්න ඔය විදිහට සරසුලේ මිට ධ්වනිමාන පෙට්ටිය මත තියන්න ඕන. කූඤ්ඤ 2 අතරින්. හරි? හතරවෙනි පියවර 4 ඉන්පසු කූඤ්ඤ අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරන්න. කූඤ්ඤ අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරන්න. හරිද? අපි ටික ටික කූඤ්ඤ අතර පරතරය වැඩි කරනවා. හොඳට අහගෙන ඉන්න. මේ ටික නෝට් එකේ දෙන්නේ නැහැ. අපි දැන් ওই විදිහට කූඤ්ඤ අතර පරතරය වැඩි කරනකොට ටික ටික xy පරතරය වැඩි කරනවනේ. x ඔහම තියලා අපි y ඈතට ගමු. එතකොට පරතරය වැඩි වෙනවා. පරතරය වැඩි වෙනකොට අපි මුලින් කඩදාසි ආරෝහක තිබ්බේ මේ හරිය විතරයි. එතකොට මේ පැත්තේ කඩදාසි ආරෝහක නැහැ. ඒ කූඤ්ඤ ඈත් කරනවනේ. එතකොට අපි මතක තියාගන්න ඕන කම්බියේ දිග ටික ටික වැඩි කරනකොට කඩදාසි ආරෝහකත් මේ පැත්තෙන් තියාගෙන යන්න ඕන. හරිද? දිග වැඩි කරනකොට කම්බිය මත කඩදාසි ආරෝහක ටික ටික තියන්න ඕන. ඒකක්. අනිත් එක තමයි අපි ඔහම කූඤ්ඤවල පරතරය වැඩි කරනකොට සරසුලේ ගබඩා වුණු ශක්තිය ඉවර වුණොත් අපි සරසුල කම්පණය කළා තමයි මිට තියන්නේ. සරසුලේ ගබඩා වුණු ශක්තිය ඉවර වුණොත් නැවත සරසුල කම්පණය කරලා මෙතනින් තියන්න ඕනේ. ඒ තියෙන හැම වෙලාවකම පුළුවන් තරම් මැදට වෙන්න තියන්න.
පැහැදිලි? සරසුලේ ශක්තිය ඉවර වුණොත් කම්පණය වෙන අතරේ ගබඩා වුණු ශක්තිය ඉවර වුණොත් අපි කරන්න ඕන නැවත සරසුල කම්පණය කරලා මැදින් තියන්න ඕන. පැහැදිලිද කියන්නේ? ඒ වගේම තමයි දැන් සරසුල අපි ඉවතට ගන්නවනේ. ශක්තිය වුණාම සරසුල ඉවතට ගත්තට පස්සේ කෝණ්‍ය ඇඩ් කරන්නේ නැහැ. සරසුල ඉවතට ගත්තට පස්සේ අර වැඩි කරපු දිගේ කඩදාසි කෑලි තියෙන එක තමයි හොඳම දේ. මේ ඔක්කොම නෝට් එකේ දෙන්නේ නැහැ. ඔයා ඔළුවට ගන්නයි ඕන. අපි දිග වැඩි කරනකොට කම්බිය මත කඩදාසි ආරෝහකත් ටික ටික තියාගෙන යන්න ඕන. ඒක සාමාන්‍යයෙන් කරන්නේ කෝණ්‍ය ඈඩ් කරන අතරේ නෙමෙයි. සරසුලේ ශක්තිය ඉවරුනාම සරසුල ඉවතට අරගෙන නැවත කම්පණය කරලා මෙතනින් තියන්න ඕන. අන්නේ සරසුල ඉවතට ගන්න වෙලාවට අපි කෝණ්‍ය ඈඩ් කරන්නේ නැහැ. ඒ වෙලාවට තමයි වැඩි වෙච්ච දිග කොටසේ වැඩි වෙච්ච කම්බි කොටසේ කඩදාසි ආරෝහක තියන්නේ. ඒ විදිහට තමයි ඉස්සරහට කරගෙන යන්නේ. පැහැදිලිද? ඒ ටික නෝට් එකේ දෙන්නේ නැහැ. හරිනේ? අපි හතරවෙනි එක කිව්වේ කෝණ්‍යතර පරතරය ක්‍රමයෙන් වැඩි කරන්න කියලා. හරිනේ? යන 5 මෙසේ කෝණ්‍ය අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරන විට යම් අවස්ථාවකදී කඩදාසි ආරෝහක කම්බිය මතින් ඉවතට විසි වී යයි. මෙසේ සිදුවන්නේ කම්බිය අධික විස්තාරයෙන් කම්පණය වන විටයි. එනම් කම්බිය සරසුල සමග අනුනාද වන විටයි. හරිද? හොඳට අහගෙන ඉන්න. අපි මේ විදිහට ටික ටික දිග වැඩි කරනකොට යම්කිසි අවස්ථාවකදී අපිට පේනවා කඩදාසි කෑලි ඉවතට වැටෙනවා. ඔය දින කඩදාසි කෑලි වම බිමට වැටෙනවා පේනවා. ගොඩක් වෙලාවට කොන් දෙකේ තියෙනව වැටෙන්නේ නැහැ. මැද තියෙන කඩදාසි කෑලි තමයි බිමට එන්නේ. හරිනේ? යම්කිසි අවස්ථාවකදී අපිට පේනවා කඩදාසි ආරෝහක බිමට වැටෙනවා. වැටෙන්නේ සාමාන්‍යයෙන් මැද තියෙනව. කොන් දෙකේව නෙමෙයි. එතෙන්දී අපි තේරුම් ගන්නවා මේ කඩදාසි ආරෝහක බිම වැටුනේ ඇයි? කම්බිය අධික විස්තාරයෙන් කම්පණය වීම නිසා. අධික විස්තාරයෙන්. කොන් දෙකේව බිමට එන්නේ නැහැ. මොකද විස්තාරය අඩුයි. මැද ඒව තමයි බිමට එන්නේ. විස්තාරය වැඩි නිසා. ඇයි ඒ විදියට විස්තාරය වැඩි වෙන්නේ? අපි දන්නවා විස්තාරය වැඩි වෙන්නේ අධික විස්තාරයක් ලැබෙන්නේ අනුනාද වෙනකොට කියලා. අනුනාද. ඔන්න මම දැන් තව කරුණක් කියන්නම්. මේ ටිකත් නෝට් එකේ ලියන්නේ නැහැ. හොඳට අහගෙන ඉඳලා ඔළුවට දාගන්න. අපි මුලින්ම කම්බිය කම්පණය කරේ සරසුලෙන්. එතකොට සරසුලෙන් ලැබෙන ශක්තියෙන් තමයි කම්බිය කම්පණය වුනේ. ඇත්තම කියනවා නම් කම්බිය කෘත කම්පනයක්. සරසුලෙන් ලැබුණු ශක්තියෙන් තමයි කම්බිය කම්පණය වුනේ. කම්බිය කෘත කම්පනයක්. එහෙනම් කම්බියේ කෘත සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට සමානයි. කම්බියේ කෘත සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට සමානයි. සරසුල නිසා කම්බිය කම්පණය වෙන්නේ. එතකොට කම්බියේ කෘත කම්පන සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට සමානයි. ඔය අතරේ මම කම්බියේ කම්පන දිග වැඩි කරනවා. කම්පන දිග වැඩි කරනකොට වෙන්නේ කම්බියේ ස්වභාවික සංඛ්‍යාතය වෙනස් වෙනවා. ස්වභාවික සංඛ්‍යාතය. කම්පන දිග වැඩි කිරීමත් එක්ක
ස්වභාවික සංඛ්‍යාත වෙනස් වෙනවා. ඔහොම වැඩි කරගෙන ගියාම යම්කිසි අවස්ථාවකදී සරසුලෙන් කම්බියට ලැබෙන කෘත සංඛ්‍යාතයයි දිග වෙනස් කරගෙන යනකොට ස්වභාවික සංඛ්‍යාතය වෙනස් වෙලා කම්බියේ ස්වභාවික සංඛ්‍යාතයයි සමාන වෙන්න පුළුවන්. පැහැදිලිද? කම්බිය මුල සිටම කම්පණය වුණේ සරසුල නිසා. තොර කම්බිය කෘත කම්පනයක්, කම්බියේ කෘත සංඛ්‍යාතය කොහොමත් සරසුලේ සංඛ්‍යාතයට සමානයි. මම දිග වෙනස් කරනවා. දිග කියන්නේ ජ්‍යාමිතික මිනුම් වෙනස් කරනවා. කම්බියේ ජ්‍යාමිතික මිනුම් වෙනස් කරනකොට එයාගේ ස්වභාවික සංඛ්‍යාතය වෙනස් වෙනවා. යම් අවස්ථාවකදී ස්වභාවික සංඛ්‍යාතය කෘත සංඛ්‍යාතයට සමාන වෙන්න පුළුවන්. අන්න එතකොට කම්බිය අධික විස්තාරයෙන් කම්පණය වෙන්න පටන් ගන්නවා. අධික විස්තාරයෙන් කම්පණය වෙනකොට කඩදාසි ආරෝහක බිම වැටෙනවා. ඒ අධික විස්තාරයෙන් කම්පණය වෙන්නේ ස්වභාවික සංඛ්‍යාතයයි කෘත සංඛ්‍යාතයයි සමාන වෙලා අනුනාද වෙන මොහොතේදී. ඔන්න ඔය විදිහට තමයි අපි අනුනාද වෙන අවස්ථාව අඳුරගන්නේ.